එතකොට මම ආයසරයක් කියන්නම් මෙන්න මේ කාරණාව පෝෂී මට්ටම් කියන එකෙන් අපි ගත්තාම ඊට පස්සේ මේ ආහාර එහෙම නැත්නම් පෝෂණය ලබා ගන්න ආකාරය පදනම් කරගෙන ජීවියෝ පුතේ ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. ඒ කාණ්ඩ තුන තමයි මොකද්ද? ස්වයං පෝෂීන්, විෂම පෝෂීන්, හරි? ස්වයං පෝෂීන්, විෂම පෝෂීන්, ඒ වගේම වියෝජකයෝ. ස්වයං පෝෂීන් කියලා කියන්නේ තමන්ගේ ආහාර, තමන්ගේ අවශ්‍ය කරන ආහාර තමන්ම සපයා ගන්නා කට්ටිය. හරිද? එතකොට ඒකට ප්‍රධානම කට්ටිය තමයි ශාක, සීරම ශාක, හරිත ඇල්ගී, හරි? වගේ කට්ටිය, රයිට්? සමහර බැක්ටීරියා වර්ගත් ඉන්නවා. සමහර බැක්ටීරියා වර්ගත් ඉන්නවා හොඳේ. ඊට පස්සේ විෂම පෝෂීන් කියලා කියන්නේ මේ අර කට්ටිය හදන ආහාර මත යැපෙන කට්ටිය. හරි? එතකොට එයාලටම තව නමක් කියනවා යැපෙන්නෝ කියලාත් කියනවා. විෂම පෝෂීන්ටම යැපෙන්නන් කියලාත් කියනවා. ඒ වගේම විෂම පෝෂීන්ට පෝෂකයන් කියලාත් කියනවා. පාරිභෝජකයන් කියලාත් කියනවා. මේ නම් ටික දාලා තියෙන්නේ පේනවනේ නේද? ස්ක්‍රීන් එකේ නම් ටික පේනවා පුතේ. එතන ස්වයං පෝෂීන්ට නිෂ්පාදකයෝ කියලාත් කියනවා. නේද? ඒ වගේ නම් ටික දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔය කාරණා ටික කොහොම කතා කරලා අපි ඊට පස්සේ මෙන්න මේ දින ඒ විස්තර ටික දාලා තියෙනවා, රයිට්? ස්වයං පෝෂීන් ගත්තාම සාමාන්‍යයෙන් එයාලා ශක්තිය හදන්න ගන්න ශක්ති ප්‍රභවය අනුව එයාලා තවත් වර්ග දෙකකට බෙදලා තියෙනවා පුතේ. මොකද්ද වර්ග දෙක? මේ ආලෝකය පාවිච්චි කරලා ආහාර නිපදවන කට්ටිය, ඒ කියන්නේ එයාලට කියනවා ප්‍රභා ස්වයං පෝෂීන් කියලා. ආලෝකය පාවිච්චි කරලා ආහාර නිපදවන අය. ඒ වගේම මේ රසායනික ශක්තිය පාවිච්චි කරලා ආහාර නිපදවන කට්ටියට කියනවා පුතේ රසායනික ස්වයං පෝෂීන් කියලා. රසායනික ශක්තිය පාවිච්චි කරලා ආහාර හදනවා නම් අපි එයාලට කියනවා රසායනික ස්වයං පෝෂීන් කියලා කියනවා. හරිද? ඒතර ඔය විදිහට ප්‍රභා ස්වයං පෝෂීන් සහ රසායනික ස්වයං පෝෂීන් කියලා ස්වයං පෝෂීන් ආකාර දෙකක් ඉන්නවා. anyway අර යැපෙන්නෝ ගැන කතා කරද්දී යැපෙන්නෝ ප්‍රාථමික යැපෙන්නා, ද්විතීක යැපෙන්නා, තෘතීක යැපෙන්නා කියලා යැපෙන්නෝ අපිට මේවා කරන්න පුළුවන්. අනික් කාරණේ මතක තියාගන්න. ප්‍රාථමික යැපෙන්නෝ. ප්‍රාථමික යැපෙන්නේ අනිවාර්යයෙන්ම ශාක භක්ෂකෙක් වෙන්න ඕන. ඇයි ප්‍රාථමික කියලා කියන්නේ ඌ ශාකේ කන්න එපේ. ඒකනේ අපිට ඌට ප්‍රාථමිකයයි කියලා කියන්නේ පළවෙනියයි කියලා කියන්නේ නේ. ප්‍රාථමික රයිට්. එහෙම තමයි එක වෙන්නේ. හරි. ඊට පස්සේ වියෝජකයෝ ගැන කතා කරනකොට මෙන්න වියෝජකයෝට උදාහරණ තමයි මෘතෝපජීවී බැක්ටීරියා. හරි. මෘතෝපජීවීන් කියලා කියන්නේ මේ මෘත කියලා කියන්නේ මැරුණු. මෘතෝපජීවීන් කියන්නේ මෘත දේහ මත, හරි, මෘත දේහ මත එන්සයිම ශ්‍රාවය කරලා, හරි, ඒ එන්සයිම ශ්‍රාවය කරලා අර සංකීර්ණ සංයෝග සරල කරලා ඒකෙන් පෝෂණය ලබන්නා වූ මෘතෝපජීවීන් කියලා කියනවා පුතේ, රයිට්? මෘතෝපජීවීන් කියලා කියනවා පුතේ පොදුවේ. තේරුණාද? එතකොට අනික් කාරණේ තව නිර්වචනයක් තියෙනවා. ඒකට උදාහරණයක් දීලා තියෙනවා. මොකද්ද? මේ සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බෙදෙහිලීමේ ක්‍රියාවලට අර ලොකු සංකීර්ණ සංයෝග චොටි සරල සංයෝග බවට පත් කරන්න ක්‍රියාවලියද කියනවා පුතේ මොකක් කියලාද? වියෝජනය කියලා. වියෝජනය කියලා කියනවා. එතකොට එහෙම වියෝජකයට උදාහරණ කීපයක් දීලා තිනවා. මොනවාද? බැක්ටීරියයි, දිලීරයි, ශුද්‍රජීවී. ශුද්‍රජීවීන් කියලා කියන්නේ මේ තමයි. බැක්ටීරියා, දිලීර වැනි ශුද්‍රජීවීන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ බැක්ටීරියා ශුද්‍රජීවී වර්ගයක් තමයි. දිලීරත් ශුද්‍රජීවී වර්ගයක් තමයි. කොහොම තමයි ඒ කාරණේ යන්නේ. ඊට පස්සේ බලමු අපේ පාඩමේ මෙන්න තියෙනවා මෙන්න තියෙනවා පුතේ මේ වියෝජනය කියන එක. මේක දිහා බලද්දිනේ ඔයාලට පුළුවන් මේකෙන් ගෙදර ඉදි කරලා බලන්න මේ ඉන්නේ මොකෙද්ද? මේ ඉන්නේ මොකෙද්ද? මේ මට පේන්නේ පුංචි ඌරු පැටියෙක් වගේ තමයි පේන්නේ. මොකෙක් හරි හතෙක් නේ. හතෙක් මැරිලානේ නේ. පළවෙනි ස්ටේජ් A fresh begins at death. මෙන්න මේ මැරිච්ච ගමන් no apparent physical signs to decomposition. කිසිම මේ සංඥාවක් මේ සයින් එකක් සලකුණක් පේන්නේ නැහැ. මේ දීරනවා කියලා කිසිම එකක් නැහැ. හරි. first responders arrive. හරි. එතකොට මේකට තමයි මුලින්ම අර මේ කට්ටිය වියෝජකයෝ එන්නේ. දැන් මැරිච්ච දේහයක් දැක්ක ගමන් ඒකට සාමාන්‍යයෙන් මේ හැමතැනම වියෝජකයෝ ඉන්නවා පොතේ. හරි. හැමතැනම පොළවේ වියෝජකයෝ ඉන්නවා. එතකොට මේ පොළවේ ඉන්න වියෝජකයා මුගේ ඇඟ වලට රාගිනවා. ස්ටේජ් B
broad abdomen is ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඔන්න තැන් වල මැස්සු වහන්දරන් තැන් වල පොඩි පොඩි තුවාල වගේ හැදලා ඒවා මේ වගේ ශ්‍රාව වගේ එන්න පටන් ගන්නවා. ඔන්න බලන්න ටික ටික ඒ ශාව වලින් මොකද වෙන්නේ? ඔන්න බලන්න මේ අප්‍රිය කට්ටිය ඉතින් ඒත් බලන්න හරි. අප්‍රියයි නම් ඒත් බලන්න. මේ වගේ අප්‍රියයි කියලා හරියන්නේ නැහැ නේද? ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් හරි. මම මේක හැමදාම කියනවා. දෙපාර තුන් පාර කියනවා ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් නේද? ડોක්ටර් හරි ડોක්ටර් ගාවට ගිහිල්ලා අපි හිතමු බුද්ධ මාර්ගයේ ආබාධයක් තියාගෙන ලෙඩේ කෙනවා. අනේ දොස්තර නෝනා අනේ දොස්තර මහත්තයා මගේ මේ මට නිකන් RSS වගේ මගේ RSS තුවාලේ වැඩි වෙලා. ඉකේ යපෝ ඒව අපි බලන්නේ යන්න කියන්නද නෑ OPD එකේ ડોක්ටර් බලන්න ඕනේ. හරි හරි එන්න එහෙනම් අම්මේ එහෙනම් ඉන්න එහෙනම් තාත්තේ හරි කියලා අරගෙන නේද? දැන් මේ දිගා කරවලා නේද බෙඩ් එකේ දිගා කරලා අනික් කට්ටරේ පේන්නේ නෑ වහලා තියෙනයි. බෙඩ් එකේ දිගා කරවලා අනිත් පැත්ත හැරෙන්න කියලා හරි බලන්න වෙනවා ඉතින්. ඒක තමයි ඒක තියෙන මේ දෙයක් හරි ඒක දින් කරන්න වෙනවා. ඒක නිසා නේද ලේ දැක බිය වෙලා හරියන්නේ නැහැ. මේ වගේ දේවල් දැන් මෙතනත් මේ දිරන්න පටන් ගන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ ටිකක් වෙලා මෙන්න හොඳටම දිරන්න වගේ කියලා මේ කහ පාට වෙලා හරි දැන් තියෙන හැම විතරයි. හැම විතරයි ඇටකටු ඔක්කොම දිරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ හැමත් මොකද වෙන්නේ? හරි හැමත් දිරලා ඔන්න දැන් ඇටකටු වල අර ප්‍රධාන ඇටකටු ටික විතරක් තියෙනවා. හරි මේකත් ටික මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඔක තමයි වියෝජ ඔය කාර්ය උනේ නැත්තම් මොකද හිතන්න බලන්න. නිකන් හිතලා බලන්න අපේ පෘථිවියේ ඔය වියෝජනය කියන කාර්ය උනේ නැත්තම් පුතේ මොකක් වේද? ඔය මල දේහ මෘත දේහ දිරව්වේ නැත්තම් මොකක් වේද? හිතලා බලන්න දිරව්වේ නැත්තම් අඩේ ඒක මාන ප්‍රශ්නයක් නේ. දැන් මෘත දේහ විතරක් නෙවෙයිනේ. මෙහෙම හිතන්නකෝ. මෘත දේහ විතරක් නෙවෙයි. මේ මල පහ ඔයාලා මම කියන්නේ හරි අප්‍රිය කරගන්න එපා. දැන් ඔයා හිතන්න ඔයා ගෙදර ඉඳන් එළියට යනකොට එළියේ පාර වැත්ත යනවා. පාර මැත්තේ ලස්සනට උදේ පාන්දර ලස්සනට කේක් එක කිරියක් වගේ දාලා තිනවා මල පහ ටික. බල්ලෙක් හරි. දැන් ওই කේක් කිරිය වගේ තියෙන මල පහ ටික හැමදාම ඔහොම තියෙන්නේ නැහැනේ. මල පහත් දිරනවා. මේ මල පහවල තියෙන මේවත් මේ සංගඩකත් අන්තිමට පස් පොළොවට පස් වෙනවා. හදිසි දිරවුවේ නැත්තම් මොකද වෙන්නේ? මේ ඔයාලගේ ගෙවල් වල තියෙන මේ ඩ්‍රේනේජ් හෝල් එක ගැන හිතන්නකෝ. টয়ලට් වල ගැන හිතන්නකෝ. ඒකට යන මේ මල පහට මොකද වෙන්නේ? ඒ මල පහත් දිරනවා. ඉතින් මේ දිරීම කියන එකට දායක වෙන ජීවිය කවුද? වියෝජකයෝ කියලා මතක තියාගන්න ඕනේ. හරි. මේ දේවල් ඍජුව කතා කරන්න ඕනේ නැත්තම් ඍජුව නියම් එහෙම නෙමෙයි මේ ඍජුව කතා කරන්න ඕන දේවල් මේ. හරි. ඒක නිසා හරි. අපි යන් පාරිසරික පිරමීඩ ගැන කතා කරන්න ඉන්න ඊළඟ කොටසයි. පාරිසරික පිරමීඩ. ඔන්න පාරිසරික පිරමීඩ. කිසියම් පරිසර පද්ධතියක එක් පෝෂණ මට්ටම් වල ජීවීන් සංඛ්‍යාව වෙන්න පුළුවන්. ජීවීන්ගේ ස්කන්ධය ජෛව ස්කන්ධය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශක්තිය වෙන්න පුළුවන්. මේවා අතර සම්බන්ධතාවය ප්‍රස්ථාරයක් විදිහට එක් පෝෂී මට්ටම් වල මේ සම්බන්ධතාවය ප්‍රස්ථාරයක් විදිහට නිරූපණය කරනවට තමයි කියන්නේ පුතේ. ඒ නිරූපණයට තමයි කියන්නේ පාරිසරික පිරමීඩයක් කියන්නේ. පැහැදිලිද කිව්වේ? ප්‍රස්ථාරිකව මේක නිරූපණය කරනවට තමයි කියන්නේ මොකක් කියලාද? පාරිසරික පිරමීඩයක් කියලා හිතන්න. එතකොට මේ පාරිසරික පිරමීඩයක පාදමින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ පිරමීඩයක පතුලෙම්ම දාන්නේ නිෂ්පාදකයෝ කියලා හොඳට මතක තියාගන්න. මේ පිරමීඩයක පතුලෙම්ම දාන්නේ නිෂ්පාදකයෝ කියලා හොඳට මතක තියාගන්න. හරි? පතුලෙම්ම දාන්නේ නිෂ්පාදකයෝ කියලා හොඳට මතක තියාගන්න. පතුලෙම්ම දාන්නේ නිෂ්පාදකයෝ කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ එතනින් ඊට පස්සේ නිෂ්පාදකයට උඩින් දානවා ප්‍රාථමිකය යැපෙන්නා, ද්විතීයික යැපෙන්නා, ත්‍රිතීයික යැපෙන්නා. කොහොම තමයි එහෙම දාගෙන යන්නේ. හරි. දැන් එතකොට
පාරිසරික පිරමීඩ ප්‍රධාන ආකාර තුනකි. පාරිසරික පිරමීඩ තියෙනවා පුතේ ප්‍රධාන ආකාර තුනක්. මොනවද මේ ආකාර තුන? පළවෙනි එක තමයි සංඛ්‍යා පිරමීඩ. දෙවෙනි එක තමයි ජෛව ස්කන්ධ පිරමීඩ. තුන්වෙනි එක තමයි ශක්ති පිරමීඩ. පළවෙනි එක මොකද්ද? සංඛ්‍යා පිරමීඩය. දෙවෙනි එක මොකද්ද? ජෛව ස්කන්ධ පිරමීඩය. තුන්වෙනි එක මොකද්ද? ශක්ති පිරමීඩ. ඔන්න පිරමීඩ ආකාර තුනයි. සංඛ්‍යා පිරමීඩ කියන්නේ මොකක්ද කියලා බලන්න. සංඛ්‍යා පිරමීඩ කියලා කියන්නේ මේ එක එක ජීවියාගේ මේ පෝෂී මට්ටම් තියෙනනේ ආහාර දාමයක. ඔය පෝෂී මට්ටම් වල ජීවියෝ සංඛ්‍යාව ඉන්නවනේ. ආන්ගේ සංඛ්‍යාව නිරූපණය කරලා ඒකට හරියන විදිහට ස්තම්භ වල දිග අරගෙන අඳින පිරමීඩයට තමයි අපිට සංඛ්‍යා පිරමීඩ කියලා කියන්නේ. උදාහරණයක් ගමුකෝ අපි. මෙන්න තියෙනවා සංඛ්‍යා පිරමීඩ. දැන් මෙන්න මේ දින එක බලන්න මේ පිරමීඩේ නිෂ්පාදකව අපි තුන් මේ ශාක 1000ක් ඉන්නවා කියලා. මෙතන ශාක 1000යි තියෙන්නේ. ශාක 1000යි. ඒ ශාක 1000 මත යැපෙන පළඟැටියෝ ඉන්නවා කියලා හිතමුකෝ. පළඟැටියෝ ඉන්න 200ක් විතර. දැන් ශාක 1000ට පළඟැටියෝ 1000ක් නැහැනේ පුතේ. නේද? අනිවාර්යයෙන්ම ශාක වලට වඩා පළඟැටියෝ ගන්න අඩුයි. ඒ පළඟැටියෝ කණ්ඩ ඇටිකු කුල්ලු ඉන්නවා. ඇටිකු කුල්ලු ඉන්නවා. ඉතින් පළඟැටියෝ 200ට ඇටිකුල්ලු 200ක් ඉදීද? නෑ. ඇටිකුල්ලු 30ක් විතර ඉන්නේ. අඩුයි. අරකට වඩා අඩුයි. ඊළඟට මේ ඇටිකුල්ලාම ගන්න උකුස්සෝ ඉන්නවා. උකුස්සෝ 30ක් නෑ. උකුස්සෝ 30ක් නෑ. උකුස්සෝ 3ක් විතර තමයි හරි ඉන්නේ. ඒතර ඔබට පේනවද මේ වෙලාවේ යටම හරිය වැඩි උඩට යන්න ටික අඩු වේගන එන්නේ. එතකොට යට වැඩි. එතකොට මේක හරි බැලන්ස් නේ. ඉතින් මෙන්න මේකට අපි කියන උඩුකුරු සංඛ්‍යා පිරමීඩයක් කියලා. උඩුකුරුයි මේක. එතකොට උඩුකුරුයෝ විතරක් නෙමෙයි පුතේ යටිකුරු පිරමීඩක් තියෙනවා. අන්න ඒකයි කේස් එක. යටිකුරු සංඛ්‍යා පිරමීඩක් තියෙනවා. හරි. ඔන්න යටිකුරු එක බලමු. ඔන්න පොල් ගහක් තියෙනවා. එක පොල් ගහයි. one and only. පොල් ගස් එකයි. ඒ පොල් ගහේ ඉන්නවා පොල් කුරුමිනියෝ. මේ පොල් ගහේ තැන් වල හාර පොල් කුරුමිනියෝ. අත උස්සන්න පොල් කුරුමිනියෝ දැකලා දින කට්ටිය. තමන්ගේ ගෙවල් වල පොල් ගස් ඇතිනේ. හරි මේ පොල් ගස් වල පොල් කුරුමිනියෝ දැකලා දින කට්ටිය. හරි. එතකොට උන් අර පොල් කඳ හිල් කරගෙන ඒ හිල් අතර තමයි ඉන්නේ. නේ? එක පොල් ගහක සාමාන්‍යයෙන් පොල් කුරුමිනියෝ දැන් මෙතන 8ක් විතර වෙනවා. සමහර ටිකක් වඩා වැඩි. ඔය පොල් කුරුමිනියෙක්ගේ ඇඟේ ඉන්නවා පොල් අදගෙන. කොණ්ඩවල හිසේ උකුණෝ ඉන්නේ. බල්ලොන්ගේ මැක්කෝ ඉන්නේ. අන් ඒ වගේ ඔය පොල් කුරුමිනියොන්ගේ ඇඟේ ඉන්නවා මැක්කෝ වගේ જાතියක්. ඒ උන් ඇවිල්ලා කෘමි පරපෝෂිතයෝ කියලා අපි උන්ට කියන්නේ. අර කෘමියාගෙන් මේ සාරය උරාබුන පරපෝෂිතයෝ ටිකක් ඉන්නවා. ඒකවර නිකමට හිතන්නකො එකෙක් ගෑන්ගේ පරපෝෂිතයෝ දෙන්නෙක් හිටියා කියලා. 3 දෙනෙක් හිටියා කියමුකෝ. හරි දෙන්නෙක් හිටියා කියලා. එතකොට එක්කෙනෙක් ගෑන්ගේ දෙන්නයි නම් 8 දෙනාගේ මගේ කීයක් ඉන්නවද? දෙවරක් 8 16ක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ පරපෝෂිතයෝ ගන්න මෙයාලට වඩා වැඩි. නේද? මං කියන එක තේරෙනව නේද කියන එක right? එතකොට පරපෝෂිතයෝ ගන්න තවත් වැඩි. දැන් එතන පටන් ගන්න පොල් ගහෙන්. පොල් ගහේ පෝෂණය පොල් කුරුමිනියට යනවා. පොල් කුරුමිනියගෙන් පෝෂණය පරපෝෂිතයට. දැන් මෙතනදී 1යි 8යි 23යි. දැන් පල්ලෙහා තමයි චූටිම. උඩට යන්න ටික ලොකු වෙනවා. අඩේ මේක යටිකුරු වෙලා නේද? හරි. උඩුකුරු සංඛ්‍යා පිරමීඩක් තියෙනවා. එතකොට යටිකුරු සංඛ්‍යා පිරමීඩක් තියෙනවා කියන එක මතක තියාගන්න. අත උස්සන්න පැහැදිලි කට්ටිය ඒක. ඔව් හරි. උඩුකුරු සංඛ්‍යා පිරමීඩක් තියෙනවා පුතේ. යටිකුරු සංඛ්‍යා පිරමීඩක් තියෙනවා. දැන් මේ අපි තාම කතා කරන්නේ පරිසරයේ තියෙන ස්වභාවිකවම. මේවා අපි හදපුවා නෙවෙයි. මේක පරිසරයේ ස්වභාවිකව තියෙන ඒවා මේ හරි. පරිසරයේ ස්වභාවික යාන්ත්‍රණ පුතේ. බලන්න ලේසි නෑනේ මේක මාර ප්ලෑන් ඉන්නේ. මාර විදිහට මේක ප්ලෑන් කරලා තියෙන්නේ.
එතකොට මෙයා මම දිහා බලන් ඉන්නවා. right? හරි. බොහෝ විට යැපෙන්නන්ගේ යන්න දැන් අපි කියනවා ජෛව ස්කන්ධය right? ජෛව ස්කන්ධ පිරමීඩය ගත්තාම ජෛව ස්කන්ධය කියලා කියන්නේ මේ ඔය ඉන්න ජීවීන්ගේ ස්කන්ධය ගත්තාම කියලා right? ස්කන්ධ ටික ප්‍රස්තාරගත කරාම එන ප්‍රේක right? ඒ කියන්නේ එයාලගේ බර මැනලා එන්දක හිතන්න කොහාන්ගේ වගේ සීන් එකක් තමයි. ඒනොර ඒකත් සාමාන්‍යයෙන් අපිට ඔය ස්කන්ධ පිරමීඩෙත් යටිකුරු අවස්ථා ඉන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණය මෙන්න මේක. මොකද්ද? ශක්ති පිරමීඩය. ඔන්න ඊළඟ තුන්වෙනි එක ශක්ති පිරමීඩය. ශක්ති පිරමීඩය මතක තියාගන්න පුතේ. හරි? කවදාකවත් යටිකුරු වෙන්නේ නැහැ. යටිකුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශක්ති පිරමීඩය අඳින්නේ මුලින්ම ඉන්න කට්ටියගේ ශක්තිය ඊට පස්සේ ඊට පස්සේ කට්ටියගේ ශක්තිය ඊට පස්සේ කට්ටියගේ ශක්තිය ඔහොමම තමයි ශක්ති පිරමීඩය යන්නේ. මම උදාහරණයක් අරන් කියලා දෙන්න. මම ගන්නම්කෝ ආහාර දාමයක්. මට ආහාර දාමයක් ඕන නිසා මම මේ උඩුට දැන්නේ. මෙන්න මේ ආහාර දාමේ මම ගන්නම් පුතේ. හරි. මේ ආහාර දාමේ මම අරගන්නම්. මට මේක ඕනවාට ශක්ති හේසිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න. දැන් සාමාන්‍යයෙන් මේක තියරියක් හොඳට මතක තියාගන්න right සූර්යාගෙන් තමයි පුතේ මේ ආහාර දාමයට ස්ටාර්ට් වෙන්නේ සූර්ය ශක්තිය තමයි මේ තනකොළ වලට ලැබෙන්නේ සූර්ය ශක්තිය තනකොළ ලැබුණාම ඒ ශක්තියෙන් තනකොළ මොකද වෙන්නේ එයාගේ ප්‍රභාසන ශ්ලේෂණය කරනවා එයා ශෝෂණය කරනවා හරි එයාගේ වැඩ තියෙනවානේ පෞද්ගලික වැඩ එයා ඒවත් කරනවා එතකොට දැන් තනකොළ පෙත්ත ඇවිල්ලා මේ තනකොළ ටිකක් කනවා. කනකොට දැන් තනකොළ ටික අජීවී වෙලා තනකොළ පෙත්තගේ බඩට යනවා. මතක තියාගන්න පුතේ මේ තනකොළ පෙත්තගේ ශක්තිය අපි නිකන් හිතමුකෝ තනකොළ ගහේ ජූල් 5000ක් තිබ්බා කියලා ශක්තිය නිකන් මම ගන්නෙ right. මේ ජූල් 5000න් මතක තියාගන්න පුතේ තනකොළ වලට යන්නේ හැම වෙලේම ආහාර දාමයක එක පුරුකකින් අනෙක් පුරුකට යාබද අනෙක් පුරුකට ට්‍රාන්ස්මිට් වෙන්නේ ඒ ආරම්භක දේ තිබ්බ ශක්තියෙන් 110ක් විතරයි 110ක් විතරයි පුතේ ට්‍රාන්ස්මිට් වෙන්නේ හරි එතකොට සර් අනෙක් 190 ඔව් ඒ 190 පුතේ මේ 20 වෙනවා ඒ 190 අපතේ යනවා හරි 190ක් පුතේ මොකද වෙන්නේ අපතේ යනවා 190ක් අපතේ යනවා ආන් ඔය 190ක් අපතේ යන්නේ ඇයි අර තෘණ ශාකයේ ක්‍රියාවලිය තියෙනවානේ. හරි. හරි. ඒක තවත් හොඳට තේරෙයි මෙන්න මෙහෙම. දැන් මම නිකන් හිතන්න දැන් මේ ජූල් 5000ට 110ක් කියන්නේ කොච්චරද? ජූල් 5000ට 110ක් කියන්නේ ජූල් කීයද? 500ක් නේ. දැන් එහෙනම් තනකොළ පෙත්තකගේ තියෙන කොච්චරද ජූල්? 500යි තියෙන්නේ. දැන් මේ තනකොළ පෙත්තා දැන් මීයා දැන් තනකොළ පෙත්තව අල්ලන්න එනවා. දැන් මෙන්න මීයා එනවා. තනකොළ පෙත්තව අල්ලන්න එනවා right? එතකොට තනකොළ පෙත්තා ඉදා මාව කාපිය කියලා ඉන්නවද? ඉදා මාව කාපා කියලා පාඩු ඉන්නවද? ඌ මොකද ඌ දුවනවා. පියාම ඌ පුළුවන් තරම් ගැට මොකක් හරි මගුලක් ගහලා මීයාගෙන් ගැලවෙන්නයි බලන්නේ. හරි? එතකොට ඌට ඒකෙදි ශක්තියක් වැය වෙනවා. එතකොට දැන් මීයා ඌ අල්ලන්න එනකල් හරි තනකොළ පෙත්ත ජීවත් වෙන්න එපා නේ. මීයා එයාව අල්ලන්න එනකල් තනකොළ පෙත්ත ජීවත් වෙන්න එපා. එතකොට තනකොළ පෙත්තට උස්ම ගන්න වෙනවා තනකොළ පෙත්තට එහාට මෙහාට දුවන්න පයින්න නටන්න කරන්න පියාඹන්න නේද ප්‍රජනනය කරන්න අනම්මනම් වලට බහිස්රාවය කරන්න ඔය මගුල් වලට උටත් ශක්තියක් වැය වෙනවා හරි එතකොට දැන් මේ මීයා තනකොළ පෙත්තව කෑවහම මීයාගේකට මේ 500ම යන්නේ නැහැ 500න් 110යි යන්නේ 500න් 110යි යන්නේ පුතේ 500න් 110යි යන්නේ පුතේ
එතකොට එහෙනම් කොච්චරක්ද එහෙනම් මීයකකට යන්නේ? අර 500 ජූල් 50යි යන්නේ පුතේ අයියෝ. එතකොට කොච්චරක් එළියට යනවද? කොච්චරක් මේ නාස්ති වෙනවද? කොච්චරක් නාස්ති වෙනවද? මේ 500න් 50යි නම් මේට යන්නේ 450ක්ම නාස්ති වෙනව නේද දෙයියනේ? 450ක්ම නාස්ති වෙනවා. ඒ කියන්නේ 90ක් නාස්ති වෙනවා. ඒ 90 තමයි ඌට පණ බේර ගන්න දුවන්න උස්ම ගන්න කනටන්න ගයන්ට නේද අනම්මන වලට යන්නේ. එතකොට ඕම් ඔහම බාහිරට නාස්ති වෙන ශක්ති හානිය තියෙනවනේ. මෙන්න මේකට කියන පුතේ නමක් ශක්ති උත්සර්ජනය කියලා කියනවා. මේකට කියන පුතේ නමක් මොකද්ද? ශක්ති උත්සර්ජනය කියලා මේකට කියනවා. මේකට කියනවා ශක්ති උත්සර්ජනය කියලා. 90%ක්ම ශක්තිය මොකද වෙන්නේ? උත්සර්ජනය වෙනවා. එතකොට මතක තියාගන්න හැම තිස්සෙම ආහාර දාමයක ඉඳන් ඉදිරි පුරුක් වලට යනකොට හැම වෙලේම කිසිදු සමාවක් නැහැ. හැම වෙලේම ශක්තිය අඩුවෙන් තමයි යන්නේ. හරි? තිබ්බ ශක්තියට වඩා අඩු ශක්තියක් තමයි යන්නේ හැම වෙලේම. හැම තිස්සෙම තිබ්බ ශක්තියට වඩා අඩු ශක්තියක් තමයි යන්නේ. හරි? හැම වෙලේම තිබ්බ ශක්තියට වඩා අඩු ශක්තියක් තමයි යන්නේ. ඒක තේරුණාද කිව්වේ ඒක? හැම වෙලේම තිබ්බ ශක්තියට වඩා අඩු ශක්තියක් යන්නේ. ඒකට කියනවා ශක්ති උත්සර්ජනය කියලා. ඔය පර්සන්ටේජ් එක මතක තියාගන්න ඕන. එතකොට ඉදිරියට යන්නේ 10%යි අපත යනවා 90ක්. දෙක මාරු කරගන්න එපා. දෙක टपල ගන්න එපා. හරි. දැන් ඒක තේරුණු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. දැන් අපි ඒක පාවිච්චි කරලා පොඩි ප්‍රශ්න ටිකකට යමු. මෙන්න ප්‍රශ්න ටික. මෙන්න පුතේ ප්‍රශ්න ටික. අර ඒකක පුනරීක්ෂණ වලට මේ හදලා තියෙන මේ හරි අවුරුදු පටා හදලා තියෙන ප්‍රශ්න ටික මම මේ ගත්තේ. මම කිව්වා ඔයාලට මාගාව 10 වසරේ පළවෙනි පාඩමේ සිට ඔයාලගේ පාඩම් 35ටම අදාළ වර්ගීකරණය කරපු මේ වගේ ප්‍රශ්න මාලා ටිකක් තියෙනවා. ඒ ටික මම අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා විභාගයට යන්න ගන්න. ඒ කියන්නේ ඔයාලට පාඩම් ඉවරනාට නිකන් ඉන්න දෙන්නේ නැහැ. නිකන් ඉන්න බෑ. නිකන් ඉඳලා නිකන් තමයි ඈ. ඒකට අම්මා හරිය තාත්තා හරිය ජනාධිපති නම් අවුලක් නැහැ. නැත්තම් ඉතින් අවුල්. හරි. එතකොට ඔන්න බලමු පළවෙනි ප්‍රශ්නේ. බලමු පළවෙනි ප්‍රශ්නේ. මම කරන්න කලින් පුළුවන් නම් කරන්න උත්තරේ තෝරන්න උත්සාහ කරන්න. මම උත්තරේ තෝරන්න කලින් ඔබ උත්සාහයක් දාන්න උත්තරේ තෝරන්න. ඕම් ගිලවන්නේ සර්. වහන්නේ පොඩ්ඩයි. පාට දාන්නේ. මේ පාටක් දාලා මේකට නේද? මොකද රන් වෙන ප්‍රශ්නේ මේක. ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමීඩයකින් උපුටාගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක් දල ප්‍රාථමිකය පෙන්නෝ 8 දෙනෙක්ද එක් නිෂ්පාදකයෙක් ප්‍රාථමිකය පෙන්නෝ 8 දෙනයි ද්විතීකය පෙන්නෝ 23 දෙනයි අර ප්‍රස්ථාරෙමයි නේද ඔය ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලද්දේ. ඉතින් මෙතනදී නිෂ්පාදකයෝ එක්කෙනයි නම් යටනේ චූටි මේක ආහෙනන්නේ චූටි මේක යට උඩට යන්න ලොකු වෙලා ආහෙනන්නේ 1 8 වෙලා 8 23 වෙලා 1 8 වෙලා 8 23 වෙලා 1 8 වෙලා 8 23 වෙලා හරි. ඒ කියන්නේ මේක කොයි සංඛ්‍යා පිරමීඩයක්ද? අතුස්සන් උත්තරයන්ක 1 කියන කට්ටිය. ඔව් උත්තර ටිකක් මට ආවා. අයින් කවුද කියලා ගලදී. ඔව්. උඩුකුරුයි කියලා කියන්නේ යට ලොකුවට තියෙන උඩට යන්න පොඩි වෙලානේ. නෑනේ මේක උඩුකුරු එකක් නෙවෙයිනේ. හරි. එනේ උඩුකුරු කියන එක වැරදි. මේක වැරදි. යටිකුරු කියන එක ඔව් යටිකුරු තමයි උත්තරේ. හරි යටිකුරු සංඛ්‍යා අනික සංඛ්‍යානේ තියෙන්නේ නේ සංඛ්‍යා නම් අනිවාර්යයෙන්ම සංඛ්‍යා පිරමීඩයක් සංඛ්‍යා වලින් දෙනවා right උඩුකුරු ජෛව ස්කන්ධ කියන එක වැරදි ජෛව ස්කන්ධ කියන එක වැරදි
ජෛව ස්කන්ධ කියන එක වැරදි. ඒතර ඒක වැරදි. ඒතර යටිකුරුවේ ජෛව ස්කන්ධ කියලා තියෙනවනේ ඒක කොහොමවත් වැරදි ඒක. right? ජෛව ස්කන්ධ කියන එක ඒක වැරදි. right? එතන මේ විදිහට ඔන්න ඒකට උත්තරේ අංක 2. පැහැදිලි විදිහේ ප්‍රශ්න උත්තරේ තෝරපු විදිය අතුස්සන්න පැහැදිලි අය? right good. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. ඕ බලන්න. right. අර අපි කලින් කතා කරේ 2020 ප්‍රශ්නේනේ. මේක 2020 එකේ ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නයක් right? බලමු. තෝරන්න බලන්න උත්තරේ. ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස් වීම සිදුවේ. ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස් වීම සිදුවේ. ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස් වීම සිදුවේ. විස රසායනික දූෂක වැඩි වශයෙන් සාන්ද්‍රගත වන්නේ ආහාර දාමයක ඉහළ පෝෂී මට්ටම් වලයි. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක ඉහළ ඒ වගේට වැඩිකට සාන්ද්‍රගත වෙන්නේ. ඔව්. මම අහනවා දැන් ඔබෙන් දැන් මේක ගැන මම තාම ලොකු අදහසක් පළ කළා නැහැ. මේ සාන්ද්‍රගත වෙනවා ජෛව එක්රැස් වීම ගැන මම තාම කියලා නැහැ. නමුත් කියන්න කලින් ඔබට chance එකක් දෙන්නම් උත්තරේ තෝරන්න. අංක 1 කියන අය අතුස්සන බලන්න. අංක 1 කියන අය අතුස්සන බලන්න. අංක 2 කියන අය අතුස්සන බලන්න. අංක 3 කියන අය අතුස්සන බලන්න. අංක 4 කියන අය අද එකෙක්වත් නැහැ. මං කියන එක ඇහෙන අය උස්සන්න බලන්න ඔක්කොම මොකද? මං කියන එක ඇහෙන අය උස්සන්න බලන්න. හරියට ඇහෙනවා. මෙහෙමයි. පුතා ජෛව එක්රැස් වීම කියලා කියන්නේ හරි. මෙන්න මෙහෙමයි. දැන් හිතන්න මේ තනකොළ වලට මේ තනකොළ හිටවනකොට මේ තනකොළ වලට පසේ ඉඳලා අපි හිතමු මොනවා හරි මේ කිමිකල් එකක් ගියා. ඔන්න මේ තනකොළ වලට මේ කිමිකල් එක ගියා. හරි. තනකොළ වලට මේ කිමිකල් එක ගියා ඕනේ. එතකොට අපි හිතමුකෝ එක තනකොළ ගහක කිමිකල් දෙකක් තියෙනවා. හරි. එක තනකොළ කොළයක කිමිකල් දෙකක් තියෙනවා කියලා හිතමුකෝ right. කිමිකල් අංශු දෙකක්. අපි ගමු ආසනික් හරි මේ මර්කරි හරි මොනවා හරි කිමිකල් එකක්. බැරලෝහයක්. අපි වෙනම බැරලෝහ ගැන කතා කරමු අපිට ඉස්සරහට කියලා. හරි. දැන් එතකොට මේ තනකොළ පෙත්තා ඉන්නවනේ. හරි. මේ තනකොළ පෙත්තා ජීවිත කාලෙම කන්නේ එක තනකොළයයිද? නෑනේ දෙයිනේ. ඌ කනවා ඇති අපි නිකන් මම ඇසියුම්නේ. ඉබගම් එක නම් ඌ තනකොළ අපි හිතමු තනකොළ 100ක් කනවා කියලා. එකක දෙකක් තියෙනවා නම් එහෙනම් දැන් මූගේ ඇඟට ගියපු මේ බැරලෝහ ගන්න කීයද? 100 වරක් දෙක කීයද? 200යි. දැන් මේ එක තනකොළ පෙත්තෙක්ගේ බැරලෝහාංශු 200ක් එකතු වෙනවා. දැන් මේ මීයා ගැන කතා කරන්නකෝ. මීයා තනකොළ පෙත්ත එක්කනාවද කන්නේ? ජීවිත කාලේ මීයාගේ. හරි. මීයාගේ ජීවිත කාලේ තනකොළ පෙත්ත එක්කනාවද කන්නේ? නෑ. තනකොළ පෙත්ත අපි හිතමු තනකොළ පෙත්ත 10 දෙනෙක් විතර කනවා කියලා. එහෙනම් මීයාගේ දැන් තනකොළ පෙත්තෙක් ගැංගේ තියෙනවා මේවා 200ක්. ඒ වගේ ඒවා 10ක් විතර කනවා නම් මීයා. එහෙනම් මීයාගේ එකට යනවා කොච්චරද? 200 වරක් 10 2000ක් මීයාගේ එකට යනවා. පටසු right. උගේ ඇඟට 2000 එක මීයකට 2000ක් එනවා අර බැරලෝහ අංශු. හරි. ඔන්න දැන් මම කියන එක තේරෙන්න ඕන right. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ මීයා දැන් මේ නයා ජීවිත කාලය ගැන හිතන්නකොද මේ නයා ජීවිත කාලේ පුරාවට මීයෝ කී දෙනෙක් අයිද? මේ නයාගේ ජීවිත කාලේ පුරාවට අපි තුමු මීයෝ පස්සේ නේ මීයෝ 20ක් විතර කනවා කියලා හිතමුකෝ නේද? මීයෝ 20ක් විතර කනවා කියලා හිතමුකෝ. එතකොට මීයෝ 20ක් විතර කනවා නම් එක මීයෙක්ගේ තියෙනවනේ 2000ක් දෙයියනේ right. එක මීයෙක්ගේ 2000ක් තියෙනවා. එතකොට 2000 වරක්
නේද 204යි 40000ක් නේ දැන් මේ ණයාගේ ඇතුලේ 40000ක් මම මේ කියපු කතාව තේරුණාය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ මම මේ කියව කතාව තේරුණු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ හරි එතකොට ඔයාලට තේරෙනවද ඉස්සරහට යන්න හරි තනකොළ පෙත්තා මී ආහාර දාමයක කෙලවරට ඉහළ පෝෂී මට්ටම් වලට යන්න ද්‍රව්‍ය සාන්ද්‍රගත වෙනවා නේද ආන් ඔහොම ද්‍රව්‍ය සාන්ද්‍රගත වෙලා ද්‍රව්‍ය එකතු වී දැන් මේ සාමාන්‍යයෙන් බැරලෝහ කියන જાතිය නතර මේ විනාශ වෙන්නේ නැහැ පුතේ බැරලෝහ කියන જાතිය විනාශ නොවි එකතු වෙනවා ඩිපොසිට් වෙනවා ඩිපොසිට් වෙනවා ඒ කියන්නේ සාන්ද්‍රගත වෙනවා වැඩි වෙනවා ටික ටික සාන්ද්‍රණය වැඩි වෙනවා ඕම බැරලෝහ වගේ දේවල් ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙලා ආහාර දාමේ ඉහළ පෝෂී මට්ටම් වල එකතු වෙනවට අපි කියනවා පුතේ ජෛව එක්රැස් වීම කියලා. මොකද්ද මේකට කියන්නේ? ජෛව එක්රැස් වීම කියලා කියනවා. හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක තේරුණු කට්ටිය පුතේ. හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක තේරුණු කට්ටිය. right. දැන් එතකොට ඔබට තේරෙන්න ඕන අර තිබුණු හරි අර තිබුණු මොනවද? ප්‍රකාශ දෙක ගැනම මොකද කියන්න පුළුවන් ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස් වීම සිදුවේ අඩේ හරි නේද මේ ප්‍රකාශය හරි මේක හරි නේද පුතේ මේක හරි නේද පුතේ විෂ රසායනික දූෂක වැඩි වශයෙන් සාන්ද්‍රගත වන්නේ ආහාර දාමයක ඉහළ පෝෂී මට්ටම් වල අඩේ ඒකත් හරි නේද පුතේ right ඒකත් හරි නේද පුතේ ඒකත් හරි. එතකොට මොකක්ද අපිට ගන්න පුළුවන් උත්තරේ? ඒත් සත්‍යයි බීත් සත්‍යයි. මම කියපු දේ පැහැදිලිද පුතා? අත උස්සන්න මං කියපු දේ පැහැදිලි කට්ටිය. right. ටක් ගාලා මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න බලන්න. මේක හොඳ ප්‍රශ්නයක් right. හොඳ ප්‍රශ්නයක් ටක් ගාලා මේක ලියා ගන්න බලන්න. ටක් ගාලා මේක ලියා ගන්න බලන්න. ලියාගෙන ඉවර නම් පුතේ හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. ලියාගෙන ඉවර නම් හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. අත උස්සන්න බලන්න ඉවර කට්ටිය දරුවනේ.
මේ මම රතු පාටින් මාක් කරලා දෙන ප්‍රශ්නේ ලියලා ඉවර කට්ටිය. ලියලා ඒ උත්තරේ දාලා ඉවර කට්ටිය. කොහොම අතරින් පතර මම ප්‍රශ්න ලියා ගන්න දෙනවා. මොකද අර අපි කතා කරන තියරි වලට අදාළ නේද? වැදගත් කියලා හිතන හොඳ ප්‍රශ්න තියෙනොත් මම මේක ලියා ගන්න දෙනවා අනිවාර්යයෙන්. මම හිතනවා ලියලා ඉවර ඇති කියලා. අපි යන් එනම් ඉස්සරහට මේ හරියට බෑ අපි තව ඉස්සරහට යනවා. මෙන්න තියෙනවා අපිට තව ප්‍රශ්නයක් 2016 නිව් සිලබස් එකේ ප්‍රශ්නයක් 2016 පේපර් එකේ 2016 පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේකට උත්තරය මොකක්ද කියන බලන්න ටාර් ගාලා මොකක්ද මේකට උත්තරේ මෙහි දැක්වෙන ආහාර ජාලයේ සිටින ෘතීක යැපෙන්නා කවුරුද කියලා අහනවා ෘතීක යැපෙන්නා කවුද කියලා අහනවා යැපෙන්නුන්ගෙන් තමයි අහන්නේ යැපෙන්නෝ හරි මම උත්තරේ කියන්න කලින් ඔයාලගෙන් උත්තරේ අහලා ඉන්නම්කෝ. උත්තරේ අංක 1 කියන කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. උත්තරේ අංක 2 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. 3 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. ඔව්. 4 කියන අය තෘතීක යැපෙන්නා ගුවම ඔන්න මේ ශාකයේ ගාවම ඉන්න කට්ටිය හාවා කුකුලා මීයා ඇවිල්ලා ප්‍රාථමික යැපෙන්න. ඊට පස්සේ ඉන්න කට්ටිය පිඹුරා ඇවිල්ලා ද්විතීක යැපෙන්න. හැබැයි මේ හාවා ශාක හාවා පිඹුරා උකුස්සා මේ පුරුක් 4 ගත්තාම 4 ගත්ත එකේ මේ උකුස්ස ඇවිල්ලා කවුද? එතකොට 4 ගත්ත එකේ උකුස්ස ඇවිල්ලා මොකද්ද? තෘතීක යැපෙන්නේ නේද? ප්‍රාථමික ද්විතීක තෘතීක. එහෙනම් මෙතන තෘතීක එක්කන තමයි කවුද පුතේ? තෘතීක එක්කන තමයි පුතේ කවුද මෙතන ඉන්න උකුස්සා කියන එක. උත්තරේ අංක 3. අතුස්සන් එක පැහැදිලි ආ දරුවනේ. අතුස්සන් එක පැහැදිලි ආයේ. රයිට්. අටක් කල මේකත් ලියා ගන්න මම කට්ටේ කටුරවස ඊළඟ සම්බන්ධින්ද. අටක් කල මේකත් ලියා ගන්න.